2022 වසර සැමටම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ වසරක් වෙන්නයි ප්‍රාර්ථනා. 2022 අපි අලුත් බලාපොරොත්තුවක් එක කටයුතු ආරම්භ කරන්නයි හිතතුරු මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ වැඩසටහන අග්නි දේශපාලන වැඩසටහන කියන්නේ දේශපාලනයේ කඩගැස්ම විදියට තමයි හඳුන්වන්නේ. දේශපාලනයේ අධිමාත්‍රාව තමයි අග්නි. මෙවර අපි මේ වසරේ මුල්ම වැඩසටහනට ආරාධනා කරේ විශේෂිත කෙනෙකුටයි. මේ වෙනකොට දේශපාලන කරළියේ යම් යම් පක්ෂ පිළිබඳව යම් යම් බලාපොරොත්තු වලින් කතා කරන වෙලාවක තමයි මම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ඒ නියෝජිතයෙකුට අවස්ථාව උදා කර දෙමින් 2022 වසරේ ප්‍රථම අග්නි වැඩසටහන ආරම්භ කරන්න අදහස් කරේ. ඒ සඳහා මම ගෞරවණීයව ආරාධනා කරේ මෙවර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වශයෙන් කටයුතු කරන එහි ජාතික සංවිධායකවරයා වශයෙන් හැමදෙනාම හඳුන්වන විමල් රත්නායක මහතා තමයි අද දවසේ අපි මේ වැඩසටහනට කැඳවගත්තේ. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් ඔබටත් සෑම දිනකටම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ අග්නි දේශපාලන වැඩසටහනේ මේ 2022 වසරේ ප්‍රථම වැඩසටහන අපි ඔබේ පක්ෂයට ලබා දුන්නා. විශේෂයෙන්ම මේ වැඩසටහන ගැන කතා කරද්දී අපි පක්ෂග්‍රාහී නෑ. ගැති පැති අපේ නැහැ. අපි හැම දේශපාලන පක්ෂයකටම ඉඩකඩක් වෙන් කරමින් තමයි මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් බොහෝ දිනක් බලාපොරොත්තු වුණ ජනතා විමුක්ති පෙරමුණ මේ වසර කිහිපය තුළ යම් වෙනසක් මේ රටේ කරන්නට උර දෙවි කියලා. ඒම මොහොතක තමයි ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ. හැබැයි කවුරු මේ වැඩසටහනට එකතු වුණත් යම් ආකාරයක පොදු න්‍යායක් තියෙනවා. අපි ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්න මාලාවට උත්තර ටික අරගෙන ඊට පස්සේ එකඟතාවයක් අරගෙන තමයි අපි වැඩසටහනට ආරම්භය ලබා ගන්නේ. ඔබටත් ඒ නීතිය එලෙසමයි. මම ප්‍රථමයෙන්ම කැමති ඔබේ සම්පූර්ණ නම දැනගන්න. මගේ සම්පූර්ණ නම බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන්. දීග නමක් තියෙනව නේද? හැබැයි දැන් අපි බිමල් රත්නායක කියලා පවණයි. ඔව්. ඉගෙනගත්ත පාසල සහ ඔබේ අධ්‍යාපන මට්ටම ගැන මම කැමතියි දැනගන්න. මම ප්‍රාථමික අධ්‍යාපනය තංගල ප්‍රාථමික විද්‍යාලයෙන් ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඊට පස්සේ මොරටුව විශ්වවිද්‍යාලය. මේ විදිහට මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය නිම කරලා තමයි ඔබ ඔබේ දේශපාලන කටයුතු ආරම්භ කරන්නේ. හැබැයි මේ ඔබ සමාජයට බිමල් රත්නායක කියන කෙනා කොයි විදිහට හඳුන්වා දෙන්න කිව්වොත් හඳුන්වා දෙන්න කැමති? මොන වගේ චරිතයක් විදිහටද? මම යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකාරී වෙන පුද්ගලයෙක් ලෙස හඳුනාගත්තම ඇති. ඇති නේද? එහෙනම් ඇයි ඔබ දේශපාලනයට එන්නේ? දේශපාලනය කියලා කියන්නේ මිනිස්සු එකතු වෙලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න හදන් තියෙන ප්‍රධානම ක්‍රමයක්. ඉතින් දේශපාලනයට ආවේ කවදාවත් മന്ത്രിකම් ගන්න හරි තනතුරු ගන්න හරි නෙමෙයි. අපිට තේරෙන කාලේ ඉඳලාම යම්කිසි රටේ තිබිච්ච අසාධාරණය විනාශය ඒවත් එක්ක තමයි මේ තියෙන මේ වැරදි දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ, සමාජාර්ථික ක්‍රමය වෙනස් කරන්න ඕනේ, සමාජවාදී පාලනයක් ගොඩනගන්න ඕනේ, ක්‍රමයක් ගොඩනගන්න ඕනේ කියන විශ්වාසයත් එක්ක තමයි මුලින්ම ඇත්තම යුක්තිය සාධාරණත්වය එවැනි හැඟීමක් ඇවිල්ලා ඒක වැඩපිළිවෙලක් බාටපත් වෙන්න ඇත්තම ජනතා විමුක්ති ප්‍රමුණ ඇතුලේ මේ අරමුණු ඉටු කරගන්න තනියම බෑනේ රෝහිත. කණ්ඩායමක් ඕන වෙනවා සාමූහිකව වැඩ කරන්න කරලා මේ අරමුණ ජයග්‍රහණය කිරීම තමයි අරමුණ. ඔව්. එහෙම අරමුණ ගත වෙලා සමාජයේ අසාධාරණට එරෙහිව හඬක් නගන්න සාධාරණත්වය රජ කරවන්න එකතු වෙලා වැඩ කරන්න ඕන කියන අදිෂ්ඨානයෙන් තමයි ඔබ දේශපාලන පැත්ත දිහා බලන්නේ. ඊට පස්සේ ඇයි ඔබ ජනතා විමුක්ති පෙරමුණ වාගේ පක්ෂයක් තෝරාගන්නේ ඔබේ ගමනට? මම සමාජවාදයේ විශ්වාස කරන කෙනෙක්. එතකොට මම දුටු දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ කුඩා පාසල් ශිෂ්‍යෙක් ඉන්න කාලෙත් ඊට පසුවත් මේ රටේ දේශපාලන ව්‍යාපාර ලෙස ගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා දස් පක්ෂය වගේව ගත්තොත් ඒවා ඊටාම දූෂිත ජනතාව රවටන බුරු කියන පක්ෂ, රට විනාශ කරපු පක්ෂ නෙවෙයි නායකත්වය ගත්තොත්. ඒ නිසා ජයපතිතුල මම දුටු දේ තමයි සමාජවාදය වෙනුවෙන්, පොදු ජන යහපත වෙනුවෙන්, අපේ රටේ සෛරීත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒ තරන්නේ මේ ලෝකෙම වුණත් සාධාරණ අරගල වෙනුවෙන් සහයෝගය දෙන ප්‍රතිපත්ති මාලාවක තමයි ජනතා විමුක්ති පෙරමුණ තියෙන්නේ. ඉතින්
ඇතුල් වෙන්නකොට මුලින්ම සියල්ල දැනගෙන නෙමෙයි ඇතුල් වෙන්නේ. ඇතුල් වෙන්නේ මූලික වශයෙන්ම ඒකේ තියෙන කැපවීම, ඒකේ තියෙන තර්කානුකූල බව, යුක්තිය සාධාරණත්වය පිළිබඳ ඉදිරිපත් කරන තර්ක, ඒකේ ඉන්න සමාජිකයන්ගේ නායකයන්ගේ භාවිතාව වගේ දේවල් තේරුම් ගන්නලා තමයි එකතු වෙන්නේ. නමුත් ඒකට එකතු වෙලා දේශපාලන අධ්‍යාපනය ලබාලා ඉස්සරහට යද්දී අපිට පැහැදිලිව තේරෙනවා අපේ රටවත් අපේ ලෝකෙවත් මේ දානශර සමාජාතික ක්‍රමයෙන් එක දශමයක්වත් හොඳ පැත්තට ගෙනියන්න බෑ දැන්. ලෝකේ විනාශ වෙලා තියෙන්නේ අපේ රටත් එක්කම. ඒ නිසා ලෝකයට අනාගතයක් තියෙන්නේ සමාජවාදී සමාජ පරිවර්තනයක් ඇතුලේ කියන දැනුම මට ජයපිතුලුනුත් ලැබෙනවා. ඉතින් ඒ නිසා එන්නේ අරමුණට උනාට ඒ හැඟීමට උනාට ඒක ශක්තිමත් වෙනවා අවබෝධය සහ අධ්‍යාපනය සහ එක්ස්පීරියන්ස් තුලින්. ඒක තමයි ජයපිතුල ගමනේ කතාව. ඒ වගේම මම කැමති දැනගන්න ඔබේ ජාතිය. මම ශ්‍රී ලාංකිකයෙක්. මෙතන සිට මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න නම් ඔබ මට ප්‍රතිඥාවක් තිය යුතු වෙනවා. ඒ තමයි මේ වැඩසටහනේ කතා කරන හැම කරුණක්ම ඔබ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා කියලා මට පොරොන්දු වෙන්නට ඕන. ඒ වගේ යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් ආවොත් එහි වගකීම ඔබ ගන්නවා කියලා මට පොරොන්දුවක් ලබා දුන්නාට පස්සේ තමයි මම මේ කටයුතු ආරම්භ කරන්නේ. ඔබ එහෙම නොඉල්ලුවත් ඉල්ලුවත් කතා කරන්නේ සත්‍ය කියන හැම දෙයකම වගකීම බාර ගන්න. හොඳයි. එහෙනම් අද අපේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ඒ වගේම ජාතික සමුදායකවරයා අවශ්‍ය කටයුතු කරන විමල් රත්නායක සමග තමයි අද අපි කතා කරන්නේ. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ ගැන ජනතාව තුළ තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියන එක මේ වෙනකොට රට තුළ යම් තැන් වලින් එක තැන් වලින් අපිට දැනගන්න ලැබෙනවා. කොහොමද? දැන් හැමෝම කියනවා දීලා බලමුද කියලා. ඔන්න ජනතා විමුක්ති පෙරමුණට බලය දීලා බලන්න සූදානම්ෙන් ඉන්න කොටසක් මේ රටේ ඉන්නවා කියලා දැන් සමාජ මාධ්‍ය තුල බොහෝ කතා බහ තුල අපිට දක්නට ලැබෙනවා. ඒ නිසා තමයි අපි හැම මාසෙකම ඔබේ පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට අපි ඉඩක් වෙන් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ තීරණය කරලා තියෙන හැම මොහොතකම අපි මෙතන ඉඳලා දීලා බලමුද කියලා තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මගේ දැන් මාධ්‍යයක් තුල එහෙම කරන ප්‍රථම අවස්ථාව වෙන්නට පුළුවන්. ඇයි ජනතා විමුක්ති පෙරමුණට ජනතාව ඡන්ද දීලා බලයක් ලබා දිය යුත්තේ කියන කාරණාව තමයි ඔබට මෙතන සිට කතා කරන්න තියෙන්නේ. එකඟද ඔබ? එකඟයි. හොඳයි. එහෙනම් මම අහනවා මෙහෙම කතාවක්. පහුගිය කාලෙක අපි දැක්කා සමාජ මාධ්‍ය තුල කියනවා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනතා විමුක්ති පෙරමුණට අපිත් එක්ක වැඩ කරන්න අවස්ථාව දීලා තිබෙද්දී ඔවුන්ට අමාත්‍යාංශවල සහ ඔවුන්ට බාර දුන්න වැඩ ටික කරගන්න බැරි වුණ හින්දා තමයි ඔවුන් මේව දාලා යන්නේ කියලා. ඇත්තටම මොකද්ද එතන උනේ? එහෙම දෙයක්ද මේ කතාවේ සත්‍යතාවයක් තියෙනවද? අපි නායක වෙනා වැඩ බැරි අය අයින් කරනවා. තර එතුමිය ජනාධිපතිතුමනි. ඔව්. එතුමිය තිබුණා අපේ වැඩ සුදුසු නෑ කියලා අයින් කරන්න. ඔව්. එහෙම එක නොකර දැන් ඒ වගේ ගතු කීම ඇයගේ තියෙන මේ දේශපාලනයේ තියෙන පහත්භාවය ප්‍රකාශ කිරීමක් කරන වෙන දෙයක් ලෙස මම දකින්නේ නැහැ. මොකද අපි නායකයෝ නම් අපේ වගකීම් අපි බාර දුන්න අය කරන්නේ නැත්නම් අනික රටේ පොඩි දෙයක් නෙවෙයි ජනතාවට බාර දෙන කෘෂිකර්ම අමාත්‍යාංශය. බාර දුන්නා නේ අපි ගත්තේ. ඉතින් ඒක කරන්නේ නැත්නම් රටේ මිනිසුන්ට කන්න දෙන්න බැරුණා නම් රටේ අද වගේ ආහාරිකතාවයක් ඇති කරන විදිහ වැඩ කරා නම් රටේ අනිකුත් කර්ම වාරි මාර්ග පශු සම්පත් ක්ෂේත්‍ර බින දැමුවා නම් ජනාධිපතිවරයා මම නම් එක තාත්පරයක් බලන්න තයින් කරනවා. එක අවස්ථාවක දීලා හදාගන්න කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතන කිසිම අවස්ථාවක ඔය අපි අමාත්‍යාංශ කරන තාක්කල් කිසිම අවස්ථාවක අපිට චෝදනාවක් දෝෂාරෝපණයක් කළා නැහැ. මොකද අවංකව ගත්තොත් අපි සාපේක්ෂව අනිකුත් ඕනෑම කෘෂිකර්ම මැතිවරයට වඩා පසුගිය අවුරුදු 30 40 ඇතුළේ අමාත්‍යාංශයකට වඩා අපි එතන වගකීමක් වැඩ කළා. ඒ නිසා නායකයෙක් වශයෙන් තමන්ගේ ඩියුටි ඉටු නොකර දැන් ගතු කියලා වැඩක් නැහැ. ඒ වගේම මම හිතන්නේ අපි අමාත්‍යාංශ පමණක් නෙමෙයි ජයිපේට ජනතාව බලය දුන්නු හැමතැනම අපි ඒවා සාපේක්ෂව අනිත්‍යයට වඩා දෙගුණයක් තුන්ගුණයක් හොඳින් කළා තියෙනවා. මම කියන්නේ අපි ආණ්ඩු බලයක් කරන් නෙමෙයි, රාජ්‍ය බලයක් කරන් නෙමෙයි. අපි දැන් දෝති සමහරම ප්‍රාදේශීය බව වගේව ගත්තත් ඒ ප්‍රදේශයේ අපේ සහෝදරු පත් වෙච්ච මන්තුරු තමයි ඒක කළේ.
ඒ ප්‍රදේශයේ තිබුණු නිලධාරීන් තමයි අපි මෙහෙව්වේ. ඒ ප්‍රදේශ ජනතාව තමයි ඒක කළේ. නැතු අපි ලංකාවේ ඉන්න ජයිප සමාජිකයෝ ජයිප නිලධාරීන් ගෙනිච්ච නැහැ. අපි ති සමහරවම අවුරුදු 7ක් විතර ලංකා හොඳම ප්‍රාදේශීය සභාවල පාටපත් කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා අපිට දෙවෙනි වතාව පළවෙනි වතාව කරාට පස්සේ දෙවෙනි වතාවේ තව මන්ත්‍රී දුරයක් වැඩි වුණා. සාමාන්‍යයෙන් පාලනය කරද්දී අඩු වෙනවනේ. ඔව්. අපි වැඩි කරගත්තා. ඒ කියන්නේ ඔබ දක්ෂතාවය පෙන්නපු පක්ෂයක අධීක්ෂණය යටතේ ඔබේ නියෝජිතයෙක් පාලනය කරපු ඒ බල ප්‍රදේශය තුල දෙවනි වතාවට අඩු වෙන්න ඕන එක වැඩි කරගෙන මේ කියන්නේ. ඇත්ත. ඒ තරන්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා අපෙන් බලය ගත්තේ ඡන්දෙන් නෙමෙයි. එතුමා බලහත්කාරයෙන් අපේ සභාවේ බලය අවශ්‍ය කර අවසානයේදී. ඒ නිසා ඡන්දෙන් නෙමෙයි අපිව බලපෙරළිය ඇති කරේ ඡන්දෙන් නෙවෙයි. ඒ කියන්නේ මේක කුමන්ත්‍රණයක්ද? ඔව් එතුමා පැහැදිලි කුමන්ත්‍රණයක් කරලා එතුමාගේ දිස්ත්‍රික්කේනේ අපේ බලය නැති කරා. ඊට පස්සේ ඉතින් යුද්ධේ අවසාන වීමත් සමග කර යුද්ධය ආපු පොදු රැල්ලත් එක්ක ජාතික දේශපාලන රැල්ලත් එක්ක මිනිස්සු පොහොට්ටුවට සමාරාම දුන්නා. මම කියන්න හදන්නේ අපිට බලය දීපු හැමතැනම අපි ඒක හරියට කළා තියෙනවා. චන්ද්‍රිකා මැතිණිය ඒ වගේම හැබැයි මෙහෙමත් කියන්න ඕනේ. දැන් චන්ද්‍රිකා මැතිණියලා විධායක ජනාධිපතිතුරිය අවශ්‍ය කරන වෙලාවෙ ඒකේ ඌඩැල්ල වගේ ඉලිලා හිටියන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඇත්තටම දැන් අපි එහෙම නෙමෙයි. අපිට බැර නම් අපි යනවා. ඒක හරි. නම්බුකාර විදිහට ඇඳුම් ඇඳගෙන යන්නේ. ඔව් චන්ද්‍රිකා මැතිණියන වගේ බොරු කිය ඌඩැල්ල වගේ මේකෙම පරපෝෂිතයෝ වගේ ඉන්නේ නෑ අපි. ඒ නිසා අපි දෙයක් කරලා තිබෙනවා. ඒ එතුමියගේ ජනාධිපතිකම හට නොකරපු එක තමයි එතුමිය ඔය කියන්නේ. දුර්වලයෝ. දැන් අපි විතරද තවත් එහෙනම් ඉඳලා ඇතිනේ. ඒ කවුරුත් අයින් කළා නැහැ එතුමිය. හරිම දුර්වල ජනාධිපතිවරිය. මේ හොඳම දේ කතා නොකරින්න එක එතුමිය මේ ওই වගේ දේවල් එතුමියගේ බැරිකම තමයි නේදරාවේ. මම ඊට පස්සේ අහනවා මෙහෙම කතාවකුත්. පහුගිය කාලේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රධාන ලේකම්වරයා ජයශ්‍රී ජයසේකර මහතා කියනවා අපි සූදානම් ජනතා විමුක්ති පෙරමුණ එක්ක උනත් එකතු වෙන්න වගේ පොඩි ඉඟියක් කරනවා. ඒකට ඊට පස්සේ තිල්වින් සිල්ල මහතා ප්‍රකාශයක් කරනවා රට පාලනය කරපු කිසිදු කණ්ඩායමක් එක්ක අපි සංධානගත වෙන්න සූදානම් නැහැ කියලා. මොකද්ද මේ පක්ෂ මතයද නැත්නම් එතුමාගේ මතයද මේ? මේක පක්ෂ මතය. අපේ පක්ෂ ප්‍රධාන ලේකම් සහෝදර ඉදිරිපත් කරන්නේ පක්ෂ මතය. ඉතින් අපි ජයශ්‍රී ජයසේකර මහතාට සුදුවන්ත වෙනවා මේ එතුමා හැම අපේ පක්ෂයේ පිරිසුදු පක්ෂයක් කියලා කියපු එක ගැන. හැබැයි ඊට පස්සේ මේ ඔව් නමුත් මම කියන්නේ පස්සේ කියනවා ලසන්ත අලගියන වන්න මහතා කියනවා මේ එතුමාගේ කතාව පක්ෂ කතාවක් නෙවෙයි එතුමාගේ පෞද්ගලික අදහසක් විතරයි කියලා. ඔව් ඉතින් ඇත්තටම ඕවා පක්ෂ නෙමෙයිනේ ඕවා රංචු ඇත්තට. දැන් පක්ෂයක ප්‍රධාන ලේකම්වරයා කියපු දේත් පක්ෂ මතේ නෙමෙයි නා. කාගේ මතේද මතේ වෙයි. දැන් පක්ෂයක් කියලා නෑනේ. මොකක් හරි රොබෝ කෙනෙක් නෑනේ. පක්ෂයක ඉතින් ප්‍රධාන මතේ තියෙන්නේ පක්ෂ ප්‍රධාන ලේකම් නේ. ඉතින් ඒ මතයත් පක්ෂ මතේ නෙමෙයි නම් ඒකෙන් තේරෙනවා පක්ෂ නෙමෙයි රංචු ඇත්තට. නමුත් දයාසිරි මහතා අපි ගැන ඒක කියන්නේ සමාජයේ විශාල හැඟීමක් විශාල පිළිගැනීමක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය පිළිබඳව ඇති වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ පක්ෂවල අය පොහොට්ටුවේ UMP එකේ පාක්ෂික විශාල වශයෙන් ඒ පක්ෂ අතහැරලා ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වෙමින් තිබෙනවා. ඒ නිසා වෙන්න ඕන දයාසිරි මහතා එහෙම කියන්නේ නැත්තේ. නමුත් අපි පැහැදිලි තීන්දුවක ඉන්නවා දැන් එතුමා දැනුමොත් මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් එතු. මේ ආණ්ඩුවේ මේ හැම වැඩ පිළිවෙලටම අත උස්සන අය. හැබැයි ආණ්ඩුව ජනප්‍රසාද ලක් වෙලා තියෙන නිසා ආණ්ඩුවෙන් ගන්න තියෙන වරප්‍රසාද ටිකත් දුක් විඳින ගමන් නිල නිවාසද වාහනද තනතුරුද ඔක්කොම අයවැයටත් උනින් ඡන්ද දෙන ගමන් ජනතාවට ඇවිල්ලා දෙබිඩි දේශපාලනයක් කරනවා. එතුමා පමණක් නෙමෙයි ඒ කණ්ඩායමම වගේ. ඉතින් ඒක නිසා මේ අපිට කියන්න තියෙන අපි ඔවුන් සමග සන්දානගත වෙනවා නම් අපිට ඕන තරම් අවස්ථාවක් තිබුණා නේද? තවත් තියෙනවා. ඉතින් අපි ඒ දේශපාලනය කරන්නේ නැතුව අපි මේ අමාරු දේශපාලනය කරලා තියෙන්නේ. ඔබ ඇහුවනේ දීලා බලන්න ඕනේ ඇයි කියලා? ඔව් දීලා බලමුද? බලමුද? දෙන්න ඕනේ ඇයි? ඔව්. දෙන්න ඕනකම තියෙන්නේ දැන් මේ රට පාලනය කරපු පක්ෂවලට නැති ප්‍රධාන කරුණු දෙකක් අපි සතුව තියෙන නිසා. අපි ඒක ජීවිත භාවිතාවෙන් අවුරුදු 50 කරනත් ඒස ඔප්පු කළ නිසා. පළවෙනි එක තමයි මේ රටට අත්‍යවශ්‍යයි අදූෂිත දේශපාලන ව්‍යාපාරය. දේශපාලන නායකත්වය. ඒකයි ශ්‍රී ලංකාවටත් නැහැ, පොහොට්ටුවටත් නැහැ, UMPටත් නැහැ, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයටත් නැහැ. ඒවා නෑම තමයි ඒවා හදන්න බෑ. පක්ෂ DNA එකටම කරප් වෙලා තියෙන්නේ. ඒවා තාත්තගෙන් පුතාට දේශපාලනය කරන පක්ෂ. සජිත් ප්‍රේමදාස මහත්තයාත් එහෙමනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් තමන්ගේ ඥාතීන් එකේ රාජපක්ෂලා සම්පූර්ණයෙන්ම එහෙමනේ. නේද? අනිවාර්යයෙන්. අවසානයේදී
ඔවුන්ට විශේෂිත වූ පක්ෂයක් නිර්මාණය කරනවා. ඒක තමයි. තාත්තා බලයට ගෙනාවු පුතා රට පාලනය කරපු ඒ වගේම ඒ පාලන තන්ත්‍රය තුල ජනතා විශ්වාසය දිනාගෙන හිටපු පක්ෂයට පයින් ගහලා අලුත් පක්ෂයක් හදලා මේ රටේ පාලන බලය උන් ගන්නවා. ගන්න හදනවා. අරන් නැහැ. එතකොට ඒ නිසා මම කියන්නේ පළවෙනි දේ ජනතාවාදී අදූෂිත දේශපාලන ව්‍යාපාරයක රට බාර දෙන්නේ නැතුව මේ රට එක දශමකින්වත් ඉස්සරහට ගන්න බෑ. ඒතර UNP එක සහ ශ්‍රී ලාංකික අවුරුදු 73ක් තාත්තලා පුතු සීයලා ඔක්කොම ඒක ඔප්පු කරලා දුන්න තමන්ට අදූෂිත දේශපාලන ව්‍යාපාර බාටපත් වෙන්න බෑ කියලා. දෙක අදූෂිත වීම පමණක් මදි. මේ රටේ පොදු ජනතාවගේ ආර්ථිකය සමාජ සංස්කෘතික මට්ටම ඉහළ දා ගන්න පුළුවන් ජනතාවාදී ප්‍රතිපත්ති සහිත දේශපාලන ව්‍යාපාරයක් වලට ගෙන්නත් ඕන. අපිත් මේ සිස්ටම් එකම අරගෙන අපි මේක හොරකන්න කර හිටියා කියලා රට හැදෙන්නේ නැහැ. අපිට එන කමිෂන් එක වෙන කෙනෙක් ගනි. ගොවියාගේ ආදායම වැඩි වෙන්නේ නැහැ. රටේ නොමිලේ අධ්‍යාපන ක්‍රමයේ දියුණුව වෙන්නේ නැහැ. ස්පීතාලවල තත්ත්වය දියුණුව වෙන්නේ නැහැ. අපි හොරකන්න කර හිටියාම කියලා. ඔව්. ඒක වෙන කට්ටියව ගනි. ඒ නිසා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය දෙකටම ජනතාවාදී ප්‍රතිපත්තියක් ඇත්තෙත් නැහැ. ඒ නිසා තමයි පෝසත් අය ධන කුවේරෝ වෙද්දී මධ්‍යම පන්තිය සහ පහළ මධ්‍ය පන්තිය සහ පහළ පන්තිය මිනිස්සු දිගටම බිඳ වැටේ. දැන් උනත් එහෙමනේ. අනිවාර්යයෙන් දැන් මේ රෝඩ රටේ තත් හරි භයංකරයිනේ. ඒ නිසා රට පාලනය කරන පක්ෂයකට අවශ්‍ය කරන මූලික ලක්ෂණ දෙකම UMPටවත් පොදු ජන පෙරමුණටවත් නැහැ. මොකද ජනතාව අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් නැහැ. දෙක ජනතාවාදී ප්‍රතිපත්ති නැහැ. ඉතින් ඒක ජයප්‍රසතුව තිබෙනවා. ඒ නිසා ඒකයි අපි කියන්නේ රට හදාගන්න නම් දෙන්න තියෙන්නේ ජයපෙට. දීලා බලන්න තියෙන ජයපෙටම තමයි. වෙන ඔප්ෂන් එකක් රටේ නැහැ. මේ රට ජනතාව නිර්මාණය කර නැහැ වෙන එකක්. ඔව්. ඇත්තටම මේ වෙන එකක් නිර්මාණය කරලා නැති වුණාට ඇයි දෙන්න ඕන කියලා මිනිස්සු දෙසරක් හිතනවනේ. එතකොට මේ මිනිස්සු තුල තියෙනවා යම් ආකාරයක අදහසක් ජනතා විමුක්ති පෙරමුණට බලය දුන්නට ජනතා විමුක්ති පෙරමුණ මේ දේ හරියට කරා විදෝ කියලා මොකද්ද අර එහෙම වුණාට එහෙම දෝ කියලා පොඩි කතාවක් තියෙන අපේ 100%ක් විශ්වාසයි. නමුත් පොඩි අවිශ්වාස ගතියකුත් තියෙනවා. නිකන් කෙලවන ගතියකුත් තියෙනවා. ඔව් ඒකට හේතුව ඇත්තටම අපි ඕනම පක්ෂයක් රටක පාලන බලය ගන්න තාක්කල් පළවෙනි අත්දැකීම ලැබෙන තාක්කල් ජනතාවට එහෙම යම්කිසි ආකාරයක සැකයක් තියෙන්න පුළුවන්. එහෙම තියාගත්තට කමක් නැහැ අතට. ඒ නිසා මම කියන්නේ දීලා බලමුද කියලා අහන්නේ ඒ නිසානේ. දීලා බලන්න කියලා අපි කියන්නේ. අපිට අවුරුදු 5ක් දීලා බලන්න. මොකද මේ රටට මීට වඩා වෙන නරකක් නැහැ. අපිට මීට වඩා නරකක් කරන්න බෑ. ඔව්. මම හිතන්නේ අපි තව කතා කරමු. හැබැයි ඒ වුණාට අපි ප්‍රථම විරාමය ලබා ගන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයේ වගේම ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන විමල් රත්නායක මහතා සමග තමයි අපි අග්නි දේශපාලන වැඩසටහනේ කතා බහ. මේ විරාමයෙන් පසුව යලි අපි ඔහු එක්කයි කතා කරන්නේ ඉදිරියේ පිළිබඳව. යලි අග්නි දේශපාලන වැඩසටහනේ මේ වැඩසටහනේ විශේෂත්වය වන්නේ දේශපාලනයට සම්බන්ධ පක්ෂයක් නියෝජනය කරන කෙනෙකු මැදිරියට ගෙන්වාගෙන ඇවිල්ලා ඔහු ඇස් සමග තමයි ඍජුව ප්‍රශ්න කිරීම අපි කරන්නේ. මේවර අවස්ථාව උදා වුණේ ජනතා විමුක්ති පෙරමුණටයි. ජනතා විමුක්ති පෙරමුණ අපට සම්බන්ධ කරනවා එහි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ඒ වගේ ජාතික සංවිධායකවරයා වශයෙන් දැන් කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතාත් සමග තමයි අපි අද කතා කරන්නේ. යලි මම ඔහු දෙසට එනවා. දීලා බලමුද? ජනතාව කියනවා දැන් දෙගොල්ලටම දුන්නා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. හැබැයි දීලා බලමුද කියලා ප්‍රශ්නයක් විතරයි ඔවුන් සතුව තිබෙන්නේ. එවැනි මොහොතක මං අහනවා මේ වෙනකොට රට අරාජිතයි කියලා බොහෝ දෙනෙක් චෝදනා කරනවා. විශේෂයෙන්ම පොහොර ප්‍රශ්නේ ඉඳලම ඒ වගේම සමහර තීන්දුව අරගෙන මේ ආණ්ඩුව ඒ තීන්දුව වෙනස් කරන්න කටයුතු කරනවා. වැඩි ඇනුනහම වෙනස් කරනවා කියලා අපි කියන්නේ. ඒ වගේ අවස්ථා කීපෙකුත් තිබුණා. මේ හැම දෙයක්ම දිහා ඔබ බලාගෙන ඉඳලා ඔබේ පක්ෂ බලාගෙන ඉඳලා පහුගිය කාලේ එක දවසක තීන්දුවක් ගන්නවා රටට හිතයිශී මිනිස්සු ටිකක් එකතු කරලා අපි බලයට ආවොත් පාලනය කරන්නේ මෙහෙමයි අපේ වෙනස මෙහෙමයි කියලා යම් තැනක ඔබ ප්‍රකාශයක් කරන ඔබේ පක්ෂය.
අන්නේ ප්‍රකාශ කරපු තැනින් මේ රටේ හෙට දවස ගැන ඔබ කියන දේ මම කැමති දැන් දැනගන්න. එතෙන්දී රෝහිත සහෝදරයා දැන් පළවෙනි කාරණය ගත්තොත් මම කිව්වා අපේ රටට දියුණු වෙන්න අවශ්‍ය කරන විශාල වාසිදායක ගොඩක් දේවල් තියෙනවා. එකක් අපේ රටේ පිහිටීමේ තියෙන විශේෂත්වය. ඒ වගේම අපේ රට පිහිටලා තියෙන ලෝකේ ප්‍රධාන ස්ථානයක මුදු මාර්ගයක ඒකේ වාසිය. දෙක අපේ රටේ තියෙන ජෛව විවිධත්වය. තුන්වෙනි එක අපේ රටේ අතීතයේ සිට අපේ මුතුන් මිත්තන් විසින් ගොඩනගපු අඩුම ගානේ වාරි පද්ධතියක විශාල සම්පතක් අද හදන්න ගියා නම් ඩොලර් බිලියන් 500කටත් හදන්න බෑ ඒක. ඒ වාසිය. ඊළඟට ගත්තොත් එහෙම මේ අපි අවුරුදු 80ක් අඩුපාඩුකම් සහිතව හරි නොමිලේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ආසියානු මහද්වීපේ යම්කිසි ඉහළ මානව සංවර්ධන දර්ශකවලට ගියපු රටක් අපිට යම්කිසි උසස් මානව සම්පතක් ඉන්නවා. ඉගෙනගත්තු දෙයක් තේරෙන හේතු ගණන්න පුළුවන්. ඒ නිසා අපිට මෙවැනි වාසි තිබෙනවා. ඒ වගේම අපිට ඉගෙනගත්තු විශාල ඩයස්පෝරා එකකුත් ඉන්නවා. මේ රට විදේශගත ශ්‍රී ලාංකික. ඒතර අපේ රටට නමුත් ඒ වුණාට අපිට නිදහසෙන් පස්සේ අපේ රට දියුණුවේ පැත්තට ගෙනියලා නැහැ අපේ පාලනය. එතකොට පළවෙනි කාරණේ ඒ නිසා මේ හැකියාවන් තිබියදී දැන් යේමන් ගත්තොත් බොන්න වතුරක් නැහැ. හරිද? ඔව්. දියුණු කරන්න අමාරුයි. කියුබා ගත්තොත් ගොඩක් පාරිසරික ගැටලු මහා ගොඩක් තියෙනවා. බංග්ලාදේශ ගත්තත් එහෙමයි. නමුත් අපිට ගත්තොත් අපි අර සාමාන්‍ය වශයෙන් බ්ලෙස්ඩ් ගොඩක් දේවල් වලින් බ්ලෙස්ඩ් අපි. ඉතින් ඒ නිසා ඒවයි වාසි පාවිච්චි කරලා රට දියුණු කරගන්න බැරි වෙච්ච ප්‍රධාන හේතු ගත්තොත් මම කියන්නේ අපේ අභ්‍යන්තර හේතු බාහිර හේතු තියෙනවා. අභ්‍යන්තර හේතු තමයි අපිට මම අර මුලින් කිව්වා වගේ අදූෂිත දේශපාලන නායකත්වයක් නැති එක. දෙක මම කලින් කිව්වා වගේ රටේ පහළම පන්තියේ මිනිස්සයා ඉහළට ගැනීම සඳහා සකසපු ක්‍රියාත්මක වන දේශපාලන සමාජාතික ප්‍රතිපත්ති ප්‍රමාණයක් නැති. ඒ නිසා ජනතා අපි රට දැන් දියුණු කරන්න රට හදන්න කවුරුහරි හිතනවනේ. දැන් මිනිස්සු බය වෙලානේ ඉන්නේ. දැන් රට කඩාගෙන වැටලා තියෙන්නේ. දැන් අපි මීට කලින් කීකේ හිටියේ රෝහිත සහෝදරයා තව අවුරුදු 5කින් වැටේ, තව අවුරුදු 3කින් නම් නන්නත්තර ඕවන කීකේ හිටියේ. සමහර වෙලාවට කියන පොයේ දෙකකින් වැඩි ආණ්ඩු ඉවරයි කියලා අවුරුදු 5ක් මම දැක්කනේ. ආණ්ඩු පෙරලන්න දැකලු දැඟලිල්ල. දැන් ඒගොල්ලෝ පොයේ දෙකකින් ආණ්ඩු ඉවරනේ, පොයේ දෙකකින් රට ඉවර කරලා තියෙනවා. හරිද? නැත්නම් රට දැන් අපි වැටලා තියෙන. දැන් ආයි ක්‍රයිසිස් එන්න දෙයක් නැහැ. දැන් ක්‍රයිසිස්. දැන් අපි අර්බුදයට තමයි යන්නේ. ඒ නිසා දැන් මේ ජනතාව උත්තර හොයන්න ඕනකම තියෙන්නේ Tamanට කොතනද වැරදුනේ. මොකද මේ විනාශය කළා තියෙන්නේ ජනතා ඡන්දෙන් පත් වෙච්ච පාලකයෝනේ. අපිට දුක නැහැ ඒකාධිපතියෙක් හමුදා පාලකයෙක් රට බාරලා මේව කරාන. ආක්‍රමණිකයෙක් කළා කරාන. දැන් ලිබියා වගේ රටක් විනාශ කරලා තියෙන්නේ ඇමරිකානු ආක්‍රමණ මත. මේක විනාශ වෙලා තියෙන්නේ ජනතාවගේම ඡන්දගත්තු පාලකයන්ගේ ජනතාවටත් වගකීමක් තියෙනවා මේ වැරද්දේ. නමුත් ජනතාව තමයි අවසාන බලය. නිසා දැන් වුන් තේරුම් ගන්න තියෙනවා මේ රටට මෙන්න මේ ප්‍රධාන අවශ්‍යතා දෙක ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ජනතාවාදී දේශපාලන ව්‍යාපාර නායකත්වයක් ඕන අදූෂිත දෙක ප්‍රතිපත්ති ඕන. මම චුට්ටක් මේක තව පැහැදිලි කරනවා. ඔබ කෝ දැන් පෝර ප්‍රශ්න. ඔබ කෝ තව රිවර්ස් කරන්නේ. දැන් නායකත්වයක් කියන්නේ මොකක්ද? අපි දකින්නේ රටක් පාලනය කරන නායකත්වයට මූලික ලක්ෂණ තුනක් ඕන. ඒ නායකත්වයේ අදූෂිත වෙන්න ඕන. දෙක සාමූහික වෙන්න ඕන. තුන විද්‍යාත්මක වෙන්න ඕන. දැන් පොහොට්ටුව ගත්තොත් මේ තුන එකක්වත් නැහැ. මේක දූෂිතයි. උඩ සිට යටටම දූෂිතයි. දෙක ගත්තොත් මේක සාමූහික නෑ. වන් මෑන් ෂෝ එකක් නේ තියෙන්නේ. දැන් ජනාධිපති තමයි කාබන් කෘෂි කර්මාන්තය ගැන දන්නෙත් එයා, සංචාරක කර්මාන්තය ගැන දන්නෙත් එයා, ලෙඩ රෝග ගැන කොරෝනා ගැන දන්නෙත් එයා. එයා තමයි ඔක්කොම දන්නේ. එයා හොඳටම කරන්නේ. ඒ සුපර්මෑන්. සුපර්මෑන්. දියසේන කුමාරයා. හරි. තුන විද්‍යාත්මක පාලනයක් නෑ. දැන් රටේ කෘෂි විද්‍යාඥයෝ ඒගොල්ලෝ අවුවේ ඉඳලා කෘෂි විද්‍යාඥයෝ වෙච්ච අය නෙමෙයිනේ. නේද? කපුට බෝගා සිටවලා විද්‍යාඥයෝ වෙච්ච අය නෙමෙයිනේ. ඒගොල්ලෝ ඉගෙනගෙන ලෝක පුරාම ගිහිල්ලා දැකීම් සහිතව මේ මාතෘ භූමියේ ගොඩක් වැඩ කරලා ඉගෙන ගත්තා. කෘෂි විද්‍යාඥයෝ අතිවිශාල ප්‍රමාණයක් කියන්නේ. ගොවි මහත්තුරු ලක්ෂ ගණන් කියන්නේ. කුපරිසදාරේ 100,000 ගණනක් කියන්නේ. මේක කරන්න එපා සර් කියලා කියන්නේ. එයා කරනවා. ඒ කියන්නේ විද්‍යාත්මක තොරතුරු මත නෙමෙයිනේ වැඩ කරන්නේ. කොරෝනා ගැන වුණත් එහෙමනේ. කොරෝනා ගැනත් එහෙම. නැත්නම් කොරෝනා පාලනය හමුදා ලොක්කෙට දෙන්නේ. ඒවා මෝඩ තීන්දුවනේ. ඒතර ඒවැනි මෝඩ අනුවන තීන්දුව නිසා ඒකෙන් මොකද්ද පෙන්වන්නේ? අපිට නැහැ රෝහිත රටක් පාලනය කිරීමට අවශ්‍ය කරන
අදූෂිත දේශපාලන නායකත්වයකුත් නැහැ. සාමූහික දේශපාලන නායකත්වයකුත් නැහැ. ඊට පස්සේ විද්‍යාත්මක නායකත්වයකුත් නැහැ. මම මේ දේශපාලන නායකත්වය ගැන මතක තියාගන්න මම අදහස් කරන්නේ මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න 40 50 නෙමෙයි. දේශපාලන නායකත්වය කිව්ව මේකට දේශපාලන නායක කෙලින්ම දේශපාලන නායකත්වය, නිලධාරී නායකත්වය, රටේ වෘත්තීය සමිතිවල නායකත්වය, වෘත්තිකයන්ගේ නායකත්වය, ආගමික නායකයන්ගේ මූලිකත්වය, මාධ්‍ය ප්‍රධානී මෙවැනි ව්‍යාපාරික ප්‍රජා මෙවැනි රටේ සමාජ පිරමීඩයේ ඉන්න මුදුන් වල ඉන්න ගොඩක් අය එකතු වෙලා කරන process එකක් තමයි රටක් පාලනය කරනවා කියන්නේ. කන්සල්ටේෂන් එකක් නේ. ඒකේ ලීඩර්ෂිප් එක තමයි ජනතා ඡන්දයෙන් පත් වෙන කෙනා කරන්නේ. දැන් රටේ පාලකයා මාස දෙක තුනකට සැරයක් වෘත්තීය සමිති නායකව කැඳවලා අහන්න ඕන. මොනවද ඔයගලන්ට පරිවැඩි කරන්න කියලා විතරක් නෙමෙයි. රටේ ප්ලෑන් එක මේකට මොනවද ඔයගලන්ට කරන්න පුළුවන්. අපි නම් කරන්නේ එහෙම. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට මේ නායකත්ව තුනම තියෙනවා. අපි අදූෂිත අපි ඔප්පු කළා තියෙනවා. දෙක අපි සාමූහිකයි. අපි තනි තීන්දුව නැහැ. තිල්ලින් සහෝදර එකක් කිව්වම මම ඇවිල්ලා තව එකක් කියන්නේ. අපේ පක්ෂේ පහළම සමාජිකයෙක්ව අපේ පක්ෂයක් ලෙස ඔබ දන්නවා ඔබේ රූපానසනට එන අපේ පක්ෂේ ඕනම සමාජිකයෙක්. එයා පක්ෂේ ප්‍රධාන ලේකම්ද කවුරු වුණත් වෙන කෙනෙක්ද දිස්ත්‍රික් නායකයෙක්ද අපි කියන්නේ එක දෙයක්. මොකද මිනිසුන්ට වැදගත් වෙන්නේ අපේ පුද්ගලික අදහස් නෙමෙයි. අපි පක්ෂයක් ලෙස අපේ මතය. අනිත් එක අපි විද්‍යාත්මක. අපි තීන්දුව తీරන ගන්න ඇඩ්ඩොක්. අපි අනිවාර්යයෙන්ම පුළුවන් තරම් දත්ත තොරතුරු කරුණු සහ ඒවා කොහොමද අපේ රටට ඇප්ලයි කරගන්නේ කියන දේශපාලන සහ සමාජ විද්‍යාවත් පාවිච්චි කරලා තමයි අපි තීන්දුවකට එන්නේ. සමන් පුංචි උදාහරණයක් කියන්න. වෙලාව ගියාට මම දන්නේ නැහැ. දැන් ජනාධිපතිවරණ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂක වශයෙන් කිව්වා එතුමා බලයටපත් වෙලා සියලු දෙනාටම රසායනික පොර නිකන් දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඊට වඩා වැඩි දෙයක් කියන්න එපා. එයා කිව්වා එයා එළවලුවටත් පොර නිකන් දෙනවා කියලා. ඒක අනුර සහෝදරයා. එයා ජයිපේ නායකයා වශයෙන් මොකද එයා කියන්නේ තිබුණේ? එයාට කියන්න තිබුණේ වී වලටත් පොර නිකන් දීලා, එළවලුවටත් පොර නිකන් දීලා, මල් වලටත් පොර නිකන් දීලා එයා ඇවිල්ලා පොර දාලක් දෙනවා කියලානේ. අයිට වඩා වැඩි දෙයක් නේ කියන්න ඕනේ. නමුත් එයා මොකද්ද? එයා කිව්වේ නෑ. අපිට නම් එහෙම දෙන්න බෑ. අපි එහෙම දෙන්නේ නෑ. අපි පොර සහනාධාරය දෙනවා යම් කාලයකට. ඒ අතරේ අපි කාබනික පොර කාබනික පොර යොදන වගාව අපි දිනු කරනවා. ඔව්. මොකද ඒක තමයි විද්‍යාත්මක සත්‍යය. ඒක ජනාධිපතිවරණයක් කටේ බිත්තියට හේතු වෙච්ච වෙලාවක. ඒ කියන්නේ අර දෙන්නම අච්චර ලොකු පොරොන්දුවක් දීලා තියෙන වෙලාව. ඒක කියන්නේ අපිට ධෛර්යය තියෙන්න මොකක්ද? අපේ පක්ෂය ඇතුලේ බොරු කියලා එන්න බෑ. මට මෙතන බොරු කියන්න පුළුවන්. ඒක ප්‍රශ්න කරන්නේ හිතවතුන් අපේ ජනතාවට කලින් පක්ෂය ප්‍රශ්න කරනවා. ඔයා කිව්ව එක ඇත්තද? මම මෙතන වැරදි දත්තයක් කිව්වොත් අපේ සහෝදරයා කිව්වක වැරදි. ඒ නිසා ඔන්න ඔය කාරණා තුන තියෙනවා. මොකද්ද අපි පක්ෂයක් සතු රටක් පාලනය කිරීමේදී අවශ්‍ය කරන නායකත්ව ගුණාංග තුන අපි ජීවිතය වලින් ඔප්පු කරලා තියෙනවා. අනිත් එක තමයි ප්‍රතිපත්ති. අපි රට හදන්න බයිල්ලන්නේ දැනටමත් වරප්‍රසාද සහිත දැනටමත් ඉහළම සමාජ මට්ටමකට ගිහපු කට්ටියගේ ජීවිත අවුල් කරන්න නෙමෙයි. නමුත් අපේ වැඩි ફોකස් එක තියෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිත අපි අවුල් කරන්න බලාපොරොත්තුවක් නැහැ. කවුරු හරි කෙනෙක් සාධාරණව මුදල් හම්බ කරලා මොන හරි ක්‍රමයකට දිනු වෙලා තියෙනවා නම් මොන හරි ක්‍රමයකට කියන්නේ ඒ විදිහට දිනු වෙලා තියෙනවා නම් නීත්‍යානුකූලකම වලට අපිට ඒක නතර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මහා මන්දිරයක ඉන්නවා නම් ඒ හිතපුවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අරමුණ තියෙන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් වලට අට්ටු ගන්න වැඩි කරන එක නෙමෙයි. ඒකට මේ UMPI ශ්‍රී ලංකාවක ඇති වෙන්න කළා තියෙනවා. කොළඹ one goal face හරි මේ CCC හරි පැත්තට ගියාම අපිට අර්බුදයක් පේන්නේ නැහැ නේ. ඔව් අනිවාර්යෙන්ම මේ රටේ සෞභාග්‍ය පේනවා වගේ සමහරවිට පේනවා. ඇත්තටම කොල්ලු පිටිය පන්නට පස්සේ මුකුත් වෙන මේ අර්බුදයක් පේන්නේ නැහැ. හැබැයි ඔබ දිවුලු පිටියට යනකොට, ඇඹිලි පිටියට යනකොට, නාල පිටියට යනකොට ඔබට පේනවා ඇත්ත ලංකාව. අපේ ફોකස් එක තියෙන්නේ කොහොමද අන්නේ ගොවි මහත්තයාගේ ආර්ථිකය දියුණු කරන්නේ? රටේ කෘෂිකාර්මික ශ්‍රම බලකාය 38%ක්. ජනගහණයෙන් 40%කට කිට්ටු. එතකොට ඒගොල්ලන්ගේ දල ජාතික නිෂ්පාදන දායකත්වයේ කෘෂිකර්මාන්තයේ තියෙන 108යි. 140ක් දායක වෙන්නේ 8කට ජාතික නිෂ්පාදන 108ට නම් කොහොමද ගොවි මහත්තුරුගේ ආර්ථික දියුණු කරන්නේ? මේ ක්‍රමය පවත්වාගෙන යන්නේ. ඒ අපේ ප්‍රතිපත්තියේ තියෙන්නේ කොහොමද කෘෂිකර්මාන්තේ නවීකරණය කිරීම පමණක් නෙමෙයි කොහොමද ගොවියට මිලක් ලැබෙන්නේ? ගොවියට ගොඩක් අය හිතනවා තාක්ෂණික ප්‍රශ්න නෑ. තාක්ෂණික ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ.
ගොවියට සාධාරණ මිලක් ලැබෙන ක්‍රමවේදයක් හදලා නැහැ. ඒ නිසා අපේ අරමුණේ අපේ අධ්‍යාපනය ලොකු ඉස්කෝල ලොකු අය ලොකු වෙනවා. පොඩි ඉස්කෝලේ පොඩිලා පොඩි වෙලා පොඩිම වෙනවා. නේද? එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි ඇවිල්ලා ලොකු ඉස්කෝල වලට තව ස්විමින් pool දීලා වැඩක් නැහැ. ඒ තියෙන ඒවා පවත්වාගෙන යන උදව් කරාම ඇති. අපි කරන්න ඕන මොකක්ද? මේ පහළ පන්තියේ දරුවන්ට මේක දිනු කරන්න තමයි අපි එන්න ඕන. නැත්නම් මේ දෙකොල්ලෝ ඇති. ඉතින් ඒ නිසා මම ඒක අපි ඕන කියලා මම කියන්නේ අපේ රට දැනුත් මේ අර්බුදනුත් රෝහිත වැටලා තියෙන්නේ කවුද? වැටලා තියෙන්නේ මධ්‍යම පන්තිය, පහළ මධ්‍යම පන්තිය සහ පහළම මිනිස්සු. ඉහළම අයට ඒ කියන්නේ ඒගොල්ලන්ට අවුලක් ඇති. ඉහළම මිනිස්සු කොහොම නරක මිනිස්සු නෙමෙයි. නමුත් ඒගොල්ලන්ට පොඩි දැන් මේ ගෑස් පෝලින්, තෙල් පෝලින් ඒවාම ඒගොල්ලන් ව්‍යාපාර බාධාවීන් මගේ ගැටලු ඇති. නමුත් අපි කියන්නේ වෙනදාපු ඉන්කම් එක එන්නේ පොඩි ටිකක් අඩුවෙන්. ඉන්කම් වැඩි වෙලා තියෙන්නේ. කොරෝනා වලින් ලෝකේ පුරාම ධනවතුන්ගේ ධනය වැඩි වෙලා තියෙන්නේ. ලංකාවේ සමාගම් වල ධනය දෙගුණ වෙලා තියෙනවා. ඔව් අපි ඒක පිළිගන්න පුළුවන් දැන් නමුත් මධ්‍ය පරිමාණ සුළු පරිමාණයක එහෙම නෙමෙයි. දැන් බලන්න බෙහෙත් සම්බන්ධව කරන ව්‍යාපාර කරන උදවියට මොකද වෙලා තියෙන්නේ? ඒකේ සමහරට අවශ්‍ය ටාගට් එක ලබන අවුරුද්ද දක්වාම අචු කරලා ඉවරයි. ඔව්. ඒක හරි. ඉතින් ඒක නමුත් අර සප්ලයි චේන් වල ප්‍රශ්න නිසා අපිට දැන් ඩොලර් නැහැනේ මාරු කරන්න. ඒ නිසා බඩු ගන්න බැරි. එවැනි අර්බුද තියෙනවා. ඒ නිසා මම කියන්න හදන්නේ ජනතාවාදී ප්‍රතිපත්ති ප්‍රමාණයක් ඕන. අපි මෙහෙමනේ. අපිට පරිසරයේ ලොකු ප්‍රශ්නයක් දැන්. පරිසරය රකින්න ඕනේ. සෝබාදහම. හැබැයි සෝබාදහම ඉබේ රැකෙන්නේ නැහැ පැල හිටෙව්වට. සෝබාදහමට ගැළපෙන ආර්ථික අධ්‍යාපන ක්‍රමවේදයක් අපි පටන් ගන්න ඕනේ හඳුන්වා දෙන්න ඕනේ. ඉතින් මම ලොකු වෙලාවක් ගත්තා. නිසා ජවිපේ අවශ්‍ය වෙන්නේ ජවිපේට දීලා වැලිය යුත්තේ ඔන්න ඕන නිසා. මොකද්ද? රට හැදීමට අවශ්‍ය කරන මූලික අදූෂිත දේශපාලන ව්‍යාපාරයකුත් ජනතාවාදී ප්‍රතිපත්ති මාලාවකුත් සහිත දේශපාලන පක්ෂයක් ජයිපේ වශයෙන් අපි ගොඩනගලා තියෙනවා. අනිත් එක වැදගත්ම දේ තමයි රෝහිත සහෝදරයා මොකද්ද? අපිට තියෙනවා මේ බිමෙන් බිහි වෙච්ච මේ පසෙන් බිහි වෙච්ච දේශපාලන ව්‍යාපාරය. මේක ඉම්පෝටඩ් එකක් නෙමෙයිනේ. අනිවාර්යයෙන්. මේක නායකයෝ ඉම්පෝටඩ් උත් නේද? ඒ නිසා මම හිතනවා ජයිපේ තෝරගන්න අනිත් අර පක්ෂ දෙක ඔප්පු කරලා තියෙන බෑ කියලා. ඇති වෙන්න ඔප්පු කරලා තියෙන එක වතාවක් නෙමෙයි. රාජපක්ෂ පවුලෙම කී දෙනෙක් චෙක් කරලා තියෙනවද? බණ්ඩාරනායක පවුලේ කී දෙනෙක් චෙක් කරලා තියෙනවද? වික්‍රමසිංහ පවුලේ කී දෙනෙක් චෙක් කරලා තියෙනවද? ප්‍රේමදාස පවුලේ කී දෙනෙක් චෙක් කරලා තියෙනවද? ඉතින් අපි වහල්ලු නෙමෙයි නා. මේ රටේ පුරවැසියෝ නම් අපි ඉන්නේ. අපි ජනතාව පෙරමුණ වගේ භාවිතාවෙන් ඔප්පු කරපු දේශපාලන ව්‍යාපාරයකට මම හිතන්නේ බලය දීමෙන් තොරව මේ මාතෘභූමිය එක දශමයකින්වත් ඉස්සරහට ගන්න අපේ ජනතාවට බෑ. ඒක තමයි මම කියන්නේ. ඒ නිසා තමයි අපි දීලා බලමුද කියලා මේවර අපි යෝජනා කරන්නේ. රට පාලනය කරපු පක්ෂ කිහිපයකටම අවස්ථාව ජනතාව ලබා දුන්නා මේ රට යම් ආකාරයක තැනකට ගියේ ආර්ථිකය හදන්න බලාපොරොත්තු සබල කරන්න මිනිසුන්ට පැහැදිලි හිතක් හදන්න තමයි හැමදේම එකතුලා ඡන්දයෙන් ඒ පක්ෂ බලයට ගෙනාවේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ දැන් කියනවා මොහොතක් හිතන්න රට ගැන හිතලා වැඩක් කරන්න අපිට ඉඩක් දෙන්න. ඒ නිසා දීලා බලන්න කියලා උන් යෝජනා කරනවා. එනම් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා සමග තමයි අපි අද අග්‍ර දේශපාලන වැඩසටහනේ කතා බහ. තවත් විරාමයක් ලබාගෙන ඇවිත් අපි ඔවුත් එක්ක කතා කරමු. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ඒ වගේම ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක සමගයි අපි කතා කරන්නේ. අග්නි දේශපාලන වැඩසටහන කියන්නේ නිරන්තරයෙන්ම ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කරන වැඩසටහනක්. දැන් රටම එක අවුලක කියලා බොහෝ දෙනෙක් කියනවා. රට යන දිශානතිය ගැන පැහැදිලි නෑ කියලා කියනවා. රටේ සම්පත් විකුණලා සමහර වෙලාවට සමහර ගිවිසුම් හංගගෙන මේ ආණ්ඩුව කටයුතු කරා කියලා ජනතාව චෝදනා කරනවා. ඒ චෝදනාවලට උත්තර දුන්න පක්ෂයක් තමයි ඔබේ පක්ෂය. පාර්ලිමේන්තුවේ ගෙනාව යුද්ධ දඬුවම් ගිවිසුමේ නිර්දේශයන් මොනවද? ඒ වගේදී අස්සම් කරලා තියෙන දේවල් පිළිබඳව ඔබේ නායකයා තමයි රට හෙළි කරේ. මොකද මේ ගැන කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම ගත්තොත් අපේ රට මේ රට සතු ජාතික සම්පත් සාමුලින්ම
මේ විකුණා දැමීමේ ඒවා මිලදී ගැනීමේ ආර්ථික උපාය මාර්ගයකට අපේ රට අවුරුදු දැන් 20ක් 30ක් තිස්සේ ලක් කරලා තිබෙනවා. එතකොට යුග ධනම ගිවිසුම පමණක් නෙමෙයි ඊට කලිනුත් විවිධ අපේ ලංකාවේ වාහන සංස්ථාව වික්කා, ලංකාවේ සිමෙන්ති සංස්ථාව වික්කා, ලංකාවේ පිඟන් සංස්ථාව වික්කා, අපේ රට සතුව තිබිච්ච විශාල මේ කර්මාන්තවල අමතර ඉඩකඩම් වික්කා, වතු වික්කා. ඒතර මේවා ඇත්තටම IMF එක විසින් අනුගමනය කරපු, යෝජනා කරපු ආර්ථික උපාය මාර්ගයක තමයි රෝහිත සහෝදරයා අපි අවුරුදු 40ක් තිස්සේම ඉන්නේ. ඊට කලිනුත් අපි අවුල් කරගෙන තියෙනවා 48න් පස්සේ. නමුත් 78න් 9න් පස්සේ අපි මේ ජීරයක් මාරු කළා විනාශයට යන්නේ. එතකොට ඒකේ එක නිශ්චිත එකක් තමයි මේ යුග ධනමේ ගිවිසුම. ඔක පළවෙනි එක නෙමෙයි. එතකොට දැන් ඒ නිසා දැන් යුග ධනමේ ගිවිසුම ඔබ දන්නවා ඒ බලාගාරයේ කාලය අවසන් වුණාට පස්සේ අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවලා තියෙද්දි ඒ ටෙන්ඩරේටවත් ඉදිරිපත් නොවෙච්ච ඇමරිකානු සමාගමක් තමයි ටෙන්ඩරේ පිටින් ඇවිල්ලා කැබිනට් මණ්ඩලයේ හරහා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා රෑ 12ට ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් ලංකාවේ මුදල් නැමැති ඒ ඇමරිකන් සමාගමේ පුද්ගලයයි හොරෙන් රෑ 12ට අස්සම් කළ ජනතාවට හොරෙන් කැබිනට් මණ්ඩලය දන්නවා අස්සම් කරලා මේ ගිවිසුම ජනතාවට ඉදිරිපත් කරන්න බෑ කියලා. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ වත්ත වික්කනම් අපිට කමක් නැහැ. වත්තක් තියෙනවා නම් එයාගෙන මට. නමුත් එයා විකුණන්නේ අපේ රටේ ජාතික සම්පත. විකුණලා කියනවා ගිවිසුම නිදරව ගන්න බෑ. ලෝකේ එහෙම කියන්න බෑ. නමුත් ජනතා මිතුරුන් වශයෙන් අපිට පුළුවන්කම ලැබුණා. මොකද ඔය කොයිතනත් ස්නෝඩන්ලා ඉන්නවා. ඔබ දන්නවා නේ ස්නෝඩන්ලා ඉන්නවා. මොකද මේ ඒ නිසා අපිට ඒක ලැබුණා. අපි ඒක අනුසවරයා පාලනය ඉදිරිපත් කරලා පස්සේ තමයි රටට අවබෝධයක් ලැබුණේ මේක කොයිතරම්නම් අපේ රටේ බලශක්ති ශෛරීත්වය නැති කරනවද? ඒ තරම් නෙමෙයි මේක අමු වංචාවක්. දැන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවම්ම කියන විදිහට මේකේ ඇත්ත වටිනාකම ඩොලර් මිලියන 400ක් විකුණන්නේ 250ට. ඒක ඩොලර් මිලියන 150ක කට් එකක් තියෙනවා. අනික අපි සදාකාලිකම වගේ බැඳෙනවා ඒ සමාගමෙන්ම අප ගෑස් ගන්න. මොකද අද ලෝකේ ගෑස් බලාගාරවලට ලොකු තරඟයක් තියෙනවා. මොකද ගල්ලංගුරු ශක්තිමත් ප්‍රභවයක් වුණාට විශාල පරිසර දූෂණයක් කරනවා. නාස්තික බල ශක්තියට යන්න අමාරු. ඒ නිසා ගෑස් තමයි ලොකුම උත්තරයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අන්තර්ජාතික පොරයකුත් තියෙනවා. ඒ නිසා මේ ඇමරිකාව අපිට ලයිට් දෙන්න නෝ නෙමෙයි මේ. ඇමරිකාව ලංකාවේ බල ශක්ති ශෛරීත්වයෙන් පංගුවක් ගන්නවා. ඉන්දියාව තව පංගුවක් ගන්නවා. චීනය තව පංගුවක් අරන් තියෙනවා. චීන ගන්න උත්සාහ කරනවා නැත්නම් අරගෙන තියෙනවා. ඒ නිසා අපි දකින්නේ මේ යුග ධනමේ බලාගාරය ඇතුළු ජාතික සම්පත්. ඔක විතරක් නෙමෙයි දැන් සෙලන්දිවා කියලා වෙනම සමාගමක් හදලා කොළඹ නගරේ තියෙන ඉඩම් වර්තමාන පාලකයෝ විශාල වශයෙන් විකුණනවා. දැන් ඉස්සරහා කාලේ. ඒ වගේම දැන් ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න අපේ තෙල් ටැංකිය. 102ක් තියෙනවා. 3ක් යුද්ධෙන් විනාශ වෙලා තියෙනවා. ඉතින් 10ක් තමයි ඉන්දියාවට බදු දුන්න රනිල් වික්‍රමසිංහ 2003 දී. හැබැයි ඉන්දියාව හරියට බද්දවත් ගෙවල නැහැ. ඔය ටැංකයි 10යි. එහෙම තී තමයි අද ඉන්දියාව ඉතිරි තෙල් ටැංකිය 99ත් ඉන්දියාවට කරන අපේ මේ පාලකයෝ කටයුතු කරමින් ඉන්නේ. එතකොට මේවා අපි අනුගමනය කරපු වැරදි IMF ආර්ථික උපාය මාර්ගය තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායකලා රාජපක්ෂලා වික්‍රමසිංහලා ප්‍රේමදාසලා කරේ තියන් ගියේ ජයාජයවද. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි රටක් වශයෙන් බංකොලොත් වීම එකක්. දෙක අපේ පාලකයෝ ඩොලර් වලින් හොරකම් කරනවා. තුන අපි ඩොලර් වලින් නාස්ති කරනවා. ඒ නිසා අපි දකින්නේ රටේ සම්පත් මෙවැනි බලගතු රාජ්‍යයන්ට විකුණනවා කියන්නේ අපි අපේ ශෛරීත්වය විකුණනවා කියන්නේ. ඉතින් අනික මේකට උත්තරයක් වෙන්නේ නැහැ. දැන් මොන හරි තියෙන දේවල් අපි විකුණලා මොකක් හරි බේර ගන්න try කරාට ආයි මේක තව මාස 6කින් 7කින් යනවා. මොකද මේ රෝහිත ඔබතුමා මට වෙලාව දෙන්න ඕන චුට්ටක්. දැන් ලංකාවට ඩොලර් අර්බුදයක් තියෙනවා දැන්. මේකල කියන්නේ කොරෝනා නිසා ඩොලර් අර්බුදයක් ආවා. ඒක ඇත්තද? ඒක ඇත්ත නෙමෙයි. ලංකාවේ ඩොලර් ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ග පහක් තියෙනවා. මම තා ඉක්මනින් කියන්නම්. වැඩිම එක තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සල්ලි. පහුගිය සැප්තැම්බර් 30 වෙනකම්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් මාසෙකට ඩොලර් මිලියන 500කට වඩා එවව හිටියා. දැන් චුට්ටක් අඩුලා තියෙනවා ආණ්ඩුව අර ඇත්ත මිල දෙන්නේ නැති නිසා. නැත්තම් අපිට සාමාන්‍යයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ වෙන සල්ලි කලින් අවුරුදු වගේම ලැබිලා තියෙනවා. දෙවෙනිට අපිට මුදල් ලැබෙන ඩොලර් ලැබෙන ක්‍රමය තමයි මේ ඇඟලුම් ඇතුළු අපනයන. ඇත්තටම ලංකාවේ අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා දැන්. මේ අවුරුද්දේ.
ඩොලර් බිලියන් 12 පැනලා තියෙනවා පළවෙනි වතාවට. හරි. තුන්වෙනි එක තමයි ඒක වැඩි වෙලා තියෙන්නේ ඩොලර්. ඔව්. තුන්වෙනි එක තේල් පොල් රබර් කුරුදු ගම් මිනිස්. ඒවයි ආදායම් වැඩි වෙලා තියෙන්නේ. ඉස්සරහට අඩු වෙන්නේ මේ පෝර පිස්සු නිසා. නමුත් දැනට වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම IT වලින් ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ වලින් සේවා වලින් පළවෙනි 20 ඇතුලේ ප්‍රධාන IT ප්‍රොඩක්ට්ස් තියෙනවා සමාගම් තියෙනවා 6කට වැඩි. ඒතර මේ හතරෙන්ම ඔබ දන්නවා මේ කොරෝනා නිසා දියුණු වෙච්ච ලොකුම කර්මාන්තය තමයි IT ලෝකේ පුරා. අනවයි. ඒතර අපිට ඩොලර් ලැබිච්ච ක්‍රම පහෙන් හතරක් මං කිව්වේ මේ හතරම වැඩි වෙලා තියෙන්නේ. වැඩි වෙලා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අඩු වෙලා තියෙන්නේ ආණ්ඩුව නටපු පිස්සුව නිසා. අඩු වෙලා තියෙන්නේ සංචාරක කර්මාන්ත විතරයි. ඒක 80ක් 90ක් අඩු වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව කියන්නේ මේ සංචාරක අඩු වෙච්ච නිසා ඩොලර් අඩුබුදිය ආව කියලා. ඔව්. එහෙනම් ලෝකේ හැම රටක්ම මේ වගේ බහින්න එපා. ලෝකේ හැම රටකටම සංචාරක කර්මාන්තය අඩු වුණා. ඒ නිසා හරි පැහැදිලි අපිට මේ ඩොලර් අඩුබුදිය ඇවිල්ලා තියෙන්නේ කොරෝනා නිසා නෙමෙයි. අපේ වැරදි ආර්ථික උපාය මාර්ගයි හොරකමයි නාස්තියයි නිසා. ඒ නිසා අනිත් එක ගත්තොත් අද අපිට ඩොලර් නැත්තේ ඇයි? ඊට අමතරව තව එකක් තියෙනවා මම නොකියපු. අපිට ඩොලර් හම්බ කරන්න පුළුවන් තැන් අපි විකුණලා තියෙන්නේ. අපිට වාහනේ නිෂ්පාදනය කරපු සංස්ථාව විකුණලා තියෙනවා. ඒක අපේ සතුව තිබුණා නම් කොච්චරනම් ඩොලර් ප්‍රමාණයක් අපිට යකඩ වලින් ලැබෙනවද? ඒ නිසා ඩොලර් ලැබෙන ස්ථාන ඩොලර් උපයන මධ්‍යස්ථාන අපි විකුණලා දාලා තියෙනවා. ඒක නිසා අපි දකින දේ තමයි දැන් ආයි යුගදන විහාරි නැත්නම් විදුලි බල මණ්ඩලයේ හරි අපේ කයින්තල සංස්ථාව හරි අනිවාර්යයෙන්ම මොකද්ද IMF එක කියන්නේ? ඔවුන් කියන දේ තමයි ස්ථිරවම යුගදන විකුණන්න අපේ කයින්තල සංස්ථාව විකුණන්න විදුලි බල මණ්ඩලයේ විකුණන්න මහජන බැංකුවේ කොටස් විකුණන්න ඕවා තමයි උන් දෙන උපදෙස්. ඒවයි කවදාවත් අපිට ගොඩේමක් නැහැ. ඒ නිසා ජනතා විමුක්ති ප්‍රමාණයෙන් අපි දකින දේ තමයි අපේ රටේ ඩොලර් අර්බුදයට හේතුව ඔන්න ඕවා උත්තර තියෙන්නේ ඩොලර් අර්බුදයට ඇත්තටම කෙටි කාලේ නම් තියෙන ඇත්තටම කාර්යක්ෂම ප්‍රතිඵලදායක ණයක් අරගෙන මේ මහා බරපතල අර්බුදය තල්ලු කරගන්න එක ඊට පස්සේ ක්‍රමානුකූලව කෙටි කාලේ අපිට පුළුවන් ද බලන්න ඕන ආනයන ආදේශන කර්මාන්ත වලට යන්න බඩු මිල වැඩි කරගන්නේ සහ බඩු හිඟයක් ඇති කරගන්නේ නැතුව ඉතින් ඊට පස්සේ අතරම තියෙන අවුරුද්දක් දෙකක් වගේ ලොකු සැලැස්මක් ඇතුලේ මේ ණය ගෙවන ගමන් රටේ අපනයන වැඩි කරගන්න එක රටේ නාස්ති දූෂණය අඩු කරගන්න එක සහ අපේ රටේ සෛරීත්වය ඉල්ලන්නේ නැති මේක හරි වැදගත් රෝහිත සහෝදරයා. මම දැක්කා අපේ රටේ ලංකාවේ සමහර අය බංග්ලාදේශයෙන් ණයගත් එක පොඩ්ඩක් හැල්ලු කරනවා. ඇත්ත අපිට දුකයි තමයි. අපිට දුකයි තමයි. අපිට වඩා 3 ගුණයක් පහලින් ඒගොල්ලන්ගේ එක පුද්ගල ආදායම තියෙන්නේ. නමුත් මම කියන්නේ බංග්ලාදේශය හෝ ඕමානය හෝ මැඩගස්කරය හෝ ඉන්දුනීසියාව එවැනි රටවල් අපිට ණය දුන්නම ණයට මුදල මිසක් ඒ රටවල් අපෙන් ණයට අපේ සෛරීත්වය ඉල්ලන්නේ. නමුත් ඉන්දියාව, ඇමරිකාව, දැන් ඇමරිකාව ගත්තොත් මේ ලෝකේ පුරාම අති විශාල විනාශයක් කරන රටක් නේ. ඇමරිකාවේ උදව් ඇතුළු දියුණු වෙච්ච රටවල් කියලා තියෙනවා ඊශ්‍රායල විතරනේ. හරිද? ඒ නිසා ඇමරිකාව රටවල් දියුණු කරන්න උදව් කරන්නේ නැහැ. රටවල් වල තියෙන සාරය අරගෙන යන්න මිස. පහුගිය අවුරුදු 70කට. ඒ නිසා මම කියන්නේ අපිට ණය ගන්න උනත් පුළුවන්. අපේ රටේ ණයට ණය විතරක් බලාපොරොත්තු වෙන ණය වෙනුවෙන් අපේ ආත්ම ඉල්ලන්නේ නැති. අපි නම් ජනතාව මුතන විදියට උපරිම උත්සාහ කරනවා ලෝකේ හැම රටක් එක්කම සම්බන්ධකම් පවත්වා ගන්න ගමන් මෙන්න මේ වගේ මැද පෙරදිග අග්‍රදිග ආසියාවේ ලතින් ඇමරිකාවේ අපිට මේ අර්බුදයෙන් ගොඩේ ඩොලර් මිලියන් 25ක් 50ක හරි ණය දෙන්න පුළුවන් රටවල් වල උදව් අපි ගත්තොත් ඒ ශක්තිය අපිට මං හිතන්නේ මේ තාවකා මේ අපි මොනදලා තියෙන දැවැන්ත අර්බුදයෙන් තරමක සහනයක් ගන්න උදව් ගන්න පුළුවන්. මොකද ඒ රටවල් අපෙන් අපේ ආත්මය සහ ශරීරය ඉල්ලන්නේ නැති නිසා. ඒ නිසා මම හිතන්නේ ලෝකයේ තියෙන විදේශ සම්මතාවල ස්වභාවයත් තේරුම් අරගෙන ඒවත් යොදාගෙන තමයි ජනතා විමුක්ති ප්‍රමුඛයන් නම් අපි මේ රට මේ අර්බුදයෙන් ගොඩ ගන්න උත්සාහ කරන්නේ. මේ වෙනකොට තියෙනවා කතාවක් මේ රටේ ආහාර හිගය ගැන. මේ පොහොර ප්‍රශ්නයට හර විසඳුමක් ගන්න බැරුණු ආණ්ඩුව අවසන් මොහොතේ රසායනික පොහොර යෙදුවට කමක් නැත කියන තැනට එනවා. පොඩි කොන්දේසියකුත් එක්කනින් අර ළමයි රවට්ටන වැකියක් දාලා වගේ එනවා. අවසන් ප්‍රතිඵලය එන්නේ මේ රටේ හදපු
මේ වී ටිකට මේ පැල ගොයමට පොහොර ටික නැතුව කහ වෙනවා. අස්වැන්න අඩු වෙනවා. සාරභාවය අඩු වෙලා තියෙනවා. හැබැයි ගත්තාම ආදායම කියන්නේ මේ බීජ නිෂ්පාදනය කරලා ලැබෙන අස්වැන්න 30කට 40කට අඩුවෙන් ලැබෙන්නේ. මේ නිසා රටේ ආහාර හිගයක් ඇති වේවිද? ඔබ කොහොමද මේක දකින්නේ? ඔව් මෙහෙමයි. දැන් රටේ අනිවාර්ය වශයෙන්ම නිෂ්පාදනය තුලින් පංගුවකින් 30%කින් කඩා වැටෙන්න පුළුවන් කියලා කෘෂිකර්ම ඇමතිම කියනවනේ. අපි පිළිගමුකෝ යා කියන එක. ඒක පොඩි ගාණක් නෙමෙයි. තුලින් පංගුවක් කඩන් ගන්න වැටෙනවා කියන්නේ අපිට ආහාර ආනයනය කරන්න වෙනවා. මොකද අපි තුලින් පංගුවකට වැඩි අතිරික්තයක් හදන්නේ නැහනේ. ලංකාවේ නිෂ්පාදනය අපේ අවශ්‍යතාවයට වඩා 135ක් වගේ වුණා නම් අවුලක් නැහැ. 35 කඩන් වටුණාට පස්සේ 100ක් තියෙනවා. නමුත් අපි කිසිම භෝගයක් එහෙම නිෂ්පාදනය කරන්නේ නැහැ ඔය තේ වගේ දෙයක් කරුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දේ තමයි අපිට ආහාර ආනයනය කරන්න. ආහාර ආනයනය කරන්න අපිට ඩොලර් නැති වෙනවා. ඩොලර් මදිනේ අපිට. එතකොට වෙන දේ තමයි ඊට පස්සේ ඒ නිසා තමයි ආහාරෙන් එන්නේ. හරිද? මිනිස්සු මොන හරි කයි කියලා හිතන් හිටන් නගරවාසීන් මිනිස්සු මොනවද කන්නේ? අනිවාර්යෙන් මන්ද පෝෂණය වැඩි වෙන්න පුළුවන් කියලා මම දැක්ක සමහර වෛද්‍යවරු කියලා තියෙනවා. ඒ නිසා ඇත්තට මේක එක කොරෝනා ප්‍රශ්නයක් නිසා නෙමෙයි වෙන්නේ. අර මම කලින් ගෝ උද්දච්ච තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස. ඒ කියන්නේ අර අපි කිසි සිංහලෙන් කියනනේ මෝල් ගස් කියලා හිටපම නැවෙන්න කැමති නෑනේ. නැවෙන්න බෑ. ඔව් ඇත්තට මේක විදායක ජනාධිපති ධූරයේත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අවුරුදු 50කින් කුඹුරකට බැහැපු නැති මිනිහෙක්ට පුළුවන්කම තියෙනවා ජනාධිපතිට රජුරුවද කියන වෙනම කතාවක්. අවුරුදු 50කින් කුඹුරකට බැහැපු නැති මිනිහෙක්ට පුළුවන්කම තියෙනවා කෝටියක් මිනිස්සු කරන රස්සාව ගැන තීන්දුව ගන්න. ඒ බලය දීලා තියෙන්නේ ජනතාවම තමයි විදායක ජනාධිපති ක්‍රමය හරහා. හරිද? ඉතින් වැරදීනේ. ඉතින් ඒක නිසා අපි දකින්නේ අනිවාර්ය වශයෙන්ම ආහාර මිල ඉහළ යනකොයි ආහාර හිඟයකුයි ඇති වෙනවා. ඒකෙන් වෙන්නේ මොකක්ද? සල්ලි තියන අය රුපියල් 300 උනත් හාල්කයි. සල්ලි නැති අය මොකද වෙන්නේ? කන්න බැරුණ නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ හොරකම් අනම් වැඩි වෙනවා. ඒකත් එක්කම තව දෙයක් තමයි අපිට දැන් පළතුරු ඊට පස්සේ අපි ගම්මිරිස් තේ ඒ වගේ දේවල් එළවලු අපි අපනයන එක. ඒතකොට දැන් අපේ දැන් උදාහරණ මම ඇත්ත සිදුවීමක් කියන්න. මට මේ ළඟදී කෙනෙක් කියපු දෙයක් ලංකාවෙන් දිගින් දිගටම මේ එළවලු අමු මිරිස් ඔය ඩුබායි මැදපෙළ රටවල් වලට ගන්නවා. මොකද ඒවා ඉන්න අයත් ඒවා පාවිච්චි කරනවා. දැන් අපේ අමු මිරිස් මිල දැන් 1000 රුපියල් 1000 පැනලා තියෙනවා. එතකොට දැන් මේ ව්‍යාපාරිකයන්ට කිව්ව දේ තමයි අවුරුදු ගණනාවක් තිස්සේ ඒගොල්ලන් කරපු අපනයනය ඒගොල්ලන්ගෙන් කැඩුනා. ඒක ඉන්දියාවට ගියා. මොකද ලංකාවේ අමු මිරිස් කිලෝයක් රුපියල් 800 900 තොග වශයෙන් අරගෙන මැදපෙළකට අපනයනය කරන්න බැරි නිසා. ඒ නිසා අපිට ඩොලරුත් නැති වෙනවා මේ වැඩේ. ඒ කියන්නේ දැන් අපිට මේක පේනවාද? ඒ කියන්නේ මේක ඇත්තට නිකන් අර කිකිලි බිත්තරේ වගේ වෙලා තියෙන්නේ. පිස්සු තීන්දුවක් ගත්තා. අපි ඩොලර් නැතුව හිටියා. පිස්සු තීන්දුවක් ගත්තා රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කරන්න. ඒ තීන්දුව විසින් නිෂ්පාදනය වටුණා. නිෂ්පාදනය වටුණාම දැන් කන්න අඩු වෙනවා. එතකොට ඩොලර් දීලා පිටින් ගේන්න වෙනවා. එතකොට ඩොලර් නැහැ. ඊට පස්සේ අපි ඩොලර් හම්බ කරා ආහාර අපනයනේ. ඒක නැහැ. ඔබට පේනවද මේක නැහැ? එක තනි මිනිහෙක්ට කරන් තනි ආණ්ඩුවට ගන්න පුළුවන් පුදුමාකාර අවුලක් දැන්. ඒ කියන්නේ නැත්නම් මේ කොරෝනා වලින් කරපු අවුලක් නෙමෙයි. ඔව් ඒක තමයි ගැටලුව. ඔව් ඒ නිසා එවැනි පාලකයෝපත් නොකර අදූෂිත සාමූහික විද්‍යාත්මක නායකත්වයක් සහිත පාලනයක් පත් කරගන්න මෙරට ජනතාවට පුළුවන්. මොකෝ මෙරට ජනතාව නූගත් මෙලෝදයක් තේරෙන නැති පිරිසක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ වර පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහායි ඒ වගේම මේ පාලකයන්ගේ බොරු රැස්වලලු වලටයි රැවටිලා මේ ඡන්ද දීලා කරගත්ත. ඇත්තට මිනිස්සු දැන් බලන්නකෝ. මිනිස්සු කාලිංග මාක ගෙන්නම් මේ බැට කන්නේ අවුලක් නැහැ. සුදු අධිරාජ්‍යවාදී ගෙන්න ලංකාවේ මිනිස්සු මේ බැට කන්නේ අවුලක් නැහැ. අපි කියලා ගෙන්න ගත්ත කට්ටියනේ. දැන් අපේ රටේ ජනතාව කියලා ගෙන්න ගත්ත කට්ටියකින් තමන්ම ඡන්ද දීලා ගෙන්න ගත්ත කට්ටියගේ පාලනයෙන් ගුටි කකා දැන් පීඩාව වෙනවා. ඉතින් අපි කියන්නේ ආයෙ එහෙම කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මේ රටේ පොදු මහ ජනතාවට ශක්තිය තියෙනවා. ජනතාවාදී දේශපාලන නායකත්වයකට රට බාර දෙන්නත් ඒ වගේම ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක ජනතාවකට අපි ඉල්ලන්නේ විශේෂයෙන්ම ආණ්ඩුව එළවනකොටම ඔබට අවශ්‍ය ප්‍රතිපත්ති ගැනත් ඔබ ගමේදී කතා කරන්න. අපිට මෙන්න මේකයි වෙන්න ඕන කියන එක කියන්නේ. එතකොට තමයි මේ බලවේගය
අපේ රටේ මෑත ඉතිහාසයේ බිහි වෙන ප්‍රගතිශීලීම වාමාංශිකම නවීනතම බලවේගයකට පත් වෙන්නේ. නිසා අන්න එහෙම ජනතාවාදී ප්‍රතිපත්ති ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තමයි මේ ජනතාවාදී දේශපාලන නායකත්වයට බලය දෙන්න ඕනකම තියෙන්නේ. අපි ඊටාම් සුබවාදී විශ්වාස කරන අපේ රටේ ජනතාව ඒ තීන්දුව පුළුවන් පළවෙනි මොහොතේම ගනිමි කියලා. අපි ඒ වෙනුවෙන් අප කප වෙලා කටයුතු කරනවා. හොඳයි. අද දවසේ අපි දීලා බලමුද? ඇයි ජනතා විමුක්ති පෙරමුණට දිය යුත්තේ? බලය දීලා බලන්න. බලලා තීන්දුවක් කරන්න කටයුතු කරන්න කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ ඔබෙන් ඉල්ලන්නේ. අද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සමග තමයි අද දවසේ අපි අග්නි දේශපාලන වැඩසටහනේ කතා බහ සිදු කරේ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා දවසේ අපේ වැඩසටහනට පැමිණීම සම්බන්ධව. ස්තුතියි රෝහිත. ඒ වගේම ඔබේ ආයතනයට ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීමට. එමනම් හිතවතුනි යලිත් අපි අග්නි දේශපාලන වැඩසටහනේදී හමු වෙන්නට බලාපොරොත්තු හදවතේ තියාගෙන අද දවසට ඔබෙන් සමු ගන්නවා.